කියන දේ මම පිළිගන්නවා. යුද්ධය මානුෂීය නෑ. ඔබ කියන විදිහටම යුද්ධයකදී ඉස්සලා මැරෙන්නේ ආදරය. ඊට පස්සේ මනුෂ්‍යත්වය. ඒක වළක්වන්න බෑ. ඒත් කවුද තරුණයින් ආයුධ අතර ගන්න තැනට ඇදලා දැම්මේ? මිනිස්සු ආසාවට ආයුධ අතර ගන්නේ නෑ මචං. ඒකට දිගු කාලෙන හේතු ගොඩක් තියෙනවා. යුද්ධේ පටන් ගත්තේ එයාලද? අපිද? එයාලා පීඩනයකට උත්තර ඉල්ලුවා. යුද්ධයෙන් උත්තර දුන්නේ කවුද? පීඩනයකට එරෙහිව නැගී සිටීම අමානුෂිකත්වය නෙමේ. පීඩනයයි අමානුෂික. මර්ධනයයි අමානුෂික. මහේෂ්ගේ හඬ අවධාරණාත්මකය. දැඩිය. පාසලෙන් අස්සූ පසු සමල්ට මහේෂ් හමුවන්නේ දිගු කාලයකට පසුවයි. හරිටම කිව්වොත් අවුරුදු 10කට පසුවයි. කාලෙකට පස්සේ චිත්‍රපටයක් බැලීමට ක්වීන්ලන්ඩ් සිනමා හල්ට ගිය සමල්ට අහම්බෙන් මෙන් තම් පැරණි මිතුරා මහේෂ් මුණ ගැසී. එහි ප්‍රතිඵලය අතිශයින්ම සරලයි. එනම් පෑ කීපයකට දෙදෙනාගේම තාවකාලික නවාතැන බවට නොගේකොට ඩොමීනියන් අවන්හල පත්වීමයි. අද පොතයි හිතයි වැඩසටහනෙන් අපි නව කතාවක් ගැන කතා කරන්නටයි සූදානම් වෙන්නේ. නිලංක ඇලෙක්සැන්ඩර් විසින් රචිත ජෙගන් කියන නවකතාව. නිලංක ඇලෙක්සැන්ඩර්ව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ජෙගන් නවකතාව ගොඩනැගෙන්නේ යුද්ධය ආශ්‍රිත පසුබිමක. වසර 30ක යුද්ධයක් අවසන් කරලා පශ්චාත් යුද සාහිත්‍යයක සලකුණක්වත් නැතිව ගෙවන කාලයක් අපි මේ ගෙවමින් ඉන්නේ. යුද සාහිත්‍යයක් වගේම පශ්චාත් යුද සාහිත්‍යයකත් සෙවණැලි අපිට ලැබුණේ නැහැ. ඒකට හේතුව කම්පිත සමාජයක් නැතිවීමම නොවේ. ඒ කම්පිත සමාජය නියමාකාරව කම්පිත වුණාද? ඒ කම්පිතත්වයෙන් ප්‍රතිඵලයක් විදියට සංවේදනා බිහි වුණාද? මේ දේවල් නොවීමේ ප්‍රතිඵලයක් විදියටද මේ සාහිත්‍යයට අපේ අවුරුදු 30ක යුද්ධයක මානුෂීය කතාව කියව ගන්න බැරි වුණේ. මේ වගේ කරුණු කාරණා ගොඩක් අපි ඉදිරියේ තියාගෙන තමයි අද අපි ජෙගන් පොත ගැන කතා කරන්නට සූදානම් වෙන්නේ. ඇලෙක්ස් මම ඇලෙක්ස් කිව්වට කමක් නෑ මං හිතන්නේ අපිට පහසුයි කතා කරන්න. එතකොට ඔබ මේ පොතේ සඳහන් කරනවා 83 කළු ජූලියත් එක්ක සසල වෙච්ච හිතින් තමයි ඔබ මේ නවකතාව ලියන්න. පීඩිතත්වයක් තිබුණා හිතේ කියලා. ඒක පිට කර ගැනීමක් කරන්න උවමනා වුණා කියලා. කොහොමද ඒ තරම් දැනෙන්නේ? මං හිතන්නේ ඔබ ඒ කාලේ පොඩි ඇති කියලා. ඇත්තටම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට ජෙගන් සම්බන්ධයෙන් සාකච්ඡාවකට. ඇත්තටම සුමුදු ඇහුව ප්‍රශ්නයට ඉතාමත් කෙටි පිළිතුරක් නැහැ. 83 කියන අඳුරු යුගය පමණක්ම නොවේ. හැබැයි මේකෙදී 83 සහ 83 අපේ තිබුණු ම්ලේච්ඡ ජාතිවාදී අරගලය කලකෝලහලේ සහ ඊට එහාගේ ඊට පස්සේ 88 87 89 සහ 2009 ඒ කියන මේ යුද්ධමය කාල පරිච්ඡේදය තුළ මේ වෙච්ච පීඩිත සිදුවීම්, ඒ කියන්නේ අපි හරියටම කිව්වොත් මම හරි පැහැදිලිවම කියන්නම්කෝ මෙහෙම 83 සිද්ධ වුණු ඒ අඳුරු යුගය. ඒක අපි දේශප්‍රේමී කළු පැල්ලමක් කියන සහ ඒක දේශප්‍රේමීය කියන දේ දේශප්‍රේමීන් කියන ගිනිදැල්ලෙන් අපේ මිනිසුන් සහ ඒ අය මම හිතන්නේ ඒකට දේශපාලනික වශයෙන් උත් එයාලා යම් කිසි ආකාරයකට උස්ගැනීමක් සිදු වෙන්න ඇති. ඒක නිසා සිදු වුණු ඒ ම්ලේච්ඡ සිදුවීම. ඊට අමතරව 87 88 89 කියන කාලය තුළ ඒ රාජ්‍ය ත්‍රස්තවාදයේ මර්ධනය කියන කාරණාවල් වලට සහ ඊතනින් ඒ කාරණාවල් එක්ක සිද්ධ වෙච්ච මේ යුද්ධමය සංහාරය. යුද්ධමය සංහාරය කියන එක වැරදියට අර්ථකථනය කරගන්න එපා. යුද්ධමය කාරණාවක් තුළ එය සිද්ධ වෙන්නේ මෙරටද ඉරාකෙද සිරියාවේද කොහෙද වුණත් මම විශ්වාස කරන්නේ යුද්ධයක් කියන්නේ ඒ තුලින් සිද්ධ වෙන සංහාරයක්ම තමයි. ඒ නිසා ඒ කාල පරිච්ඡේදයට මූණ දුන්නු ඒ මානවයාගේ සංවේදනාවන් මම හිතන්නේ ඒක ඒ කම්පිත සිදුවීම් තමයි මේ ජෙගන් තුළ තියෙන්නේ. එතකොට ඔබ අහුව ප්‍රශ්නේ 83 කියන ඒ කාලේ. එතකොට ඔබට ඒක මතකද කියන කාරණාව. ඇත්තටම කියනවා නම් 83 මගේ මම 78 පරම්පරාවේ පුද්ගලෙක්. එතකොට 83 කියලා කියන්නේ මම අවුරුදු 5ක් 6ක අතර පුංචි දරුවෙක්. නමුත් ඇත්ත කතන්දරයේ සුමුදු ඒ සිදුවීමේ තියෙන ම්ලේච්ඡ ගතිය නිසාමද මට යම් සිදුවීම් තවමත් මගේ හිතේ තියෙනවා. ඒ සියලුම සිදුවීම් මේ ජෙගන් නව කතාවට මට අන්තර්ග්‍රහණය කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒක ජෙගන් නව කතාව ඉල්ලන දේ පමණයි මම මේක ලබා දීලා තියෙනවා. කතාවටයි අවංක වෙලා තියෙන්නේ මේ මොහොතේ. ඒ නිසා ඇත්තටම ඔයාගේ ප්‍රශ්නෙට ඍජු පිළිතුරු දුන්නොත් 83 සිදු වුණා වූ ම්ලේච්ඡ අඳුරු
යුගය පිළිබඳ මට තිබෙනවා තවමත් මගේ හිතේ කම්පිත සිදුවීම් තිබෙනවා. ඒ සිදුවීම ඇත්තටම දේශපාලනික මුහුණුවරකින් අපි කතා කරන්නට උත්සාහ කරත් ඒක ඇතුලේ තිබුණේ පුද්ගලවාදයක් කියලා මට හිතෙනවා. සමහර වෙලාවට තමන්ගේ පුද්ගලික අරමුණු තමන් ළඟින් ආශ්‍රය කරපු කෙනාගේ දේපල තණ්හාව, දේපල කඩා වඩා ගැනීම. මේ වගේ හදිසි ආවේගයන් නිසා සිදු වූ දෙයක් මිස මේක ජාතිවාදී කෝලාහලයක් කියලා හඳුන්වා ගැනීමේම ගැටලුවක් තියෙනවා. ඔව් මෙහෙමයි. ඒකේ අපිට මේ විදිහට සලකන්න පුළුවන්. හැබැයි සමුදු මම දකින විදිහත් දෙයක් තමයි මේකෙදී ප්‍රධාන වශයෙන් වින්දිතය බවට පත් උනේ දෙමළ මිනිසා. එතකොට වින්දිතය බවට පත් උනේ. එතකොට ඒ දෙමළ මිනිසා වින්දිතය බවට පත් කරන්න ඒ අපේ අනිකුත් ඒ අපි සහෝදරයෝ අපිත් එක්කට ජීවත් වෙච්ච මිනිසුන් ඒ ආකාරයේ දෙයකට යොමු වෙන්න ඒ වගේ වින්දිතය බවට පත් කරන්න ඒ වගේ ම්ලේච්ඡ සිදුවීමකට පත් කරන්න අපිව ඇවිල්ුවේ කොතනද? ජාතිවාදය කියන ඉතාමත් ඒ කියන්නේ සංවේදීම තැන තමයි අපිව ඇල්ලුවේ ටච් කරේ. අපි කියන්නේ ටච් කරා කියලා කියන්නේ ඇල්ලුවේ. එතකොට ඒ ස්ථානය මං හිතන්නේ නැහැ කෙලින්ම මේ යාලා පෞද්ගලිකව හිතලා ඇල්ලුවාය කියලා. නමුත් එතනට තිබුණා වෙන බල ප්‍රශ්නයක් තිබුණා. දේශපාලනික බල ප්‍රශ්නයක් තිබුණා. දේශපාලනික තල්ලුවක් තිබුණා. ඔවුන්ගේ ඒ දේශපාලනික සම්කිසි ගමනකට අවශ්‍ය කරන්නා වූ ඒ තල්ලුව තිබුණා. හැබැයි ඔබ කිව්ව කාරණාව හරි. ඒකේ මූලිකම කාරණාව තමයි මෙතනදී ඒ පාර්ශවයට තිබුණා වූ දේශපාලනික වුණාවන් සහ සමහරුන්ට තිබුණා ඇත්ත වශයෙන්ම තියෙන්නේ නැති මොන හරි ඒගොල්ලන්ගේ දේශමේ දේශප්‍රේමී හැඟීම් තියෙන්නේ නැති. ඒ අතරතුර හිටියා විතා විශාල ප්‍රමාණයක් ඔබ කිව්ව අර ඒගොල්ලන්ගේ පෞද්ගලික උපනාවන් ආවේග පිට කර ගැනීම සහ අර බල තණ්හාව නෙමෙයි ඒකට කියන්නේ මුං කොල්ල කෑමේ අර ඕනම සමාජයක ඉන්නවා ඒක. ඒ අය සහ හදිසි කුළු ගැන්වීම කියන එක වැඩි හරියක්. සහ ඒකෙදී ඒ අය ගොඩක් සිටියා. හැබැයි මම නැවතත් කියනවා මේක ජිගන් නව කතාව තුළ ඒක සඳහනක් වෙලා තියෙනවා. ඒකේ චරිත දිත්වයක් අතරින් ගොළු ඇන්ටි සහ ගොළු අංකල් සහ පේමෙන්ටි ඒ වගේ ගොළු අංකල්ලා පේමෙන්ටිලා ගොඩාක් හිටියා මේ ඔය යුගයේ. ඒ කියන්නේ රැක ගන්න ඕනේ කියන අර මනුෂ්‍යත්වයෙන් පිටි සිටපු ගොඩක් දිනෙක හිටියා. ඒ අය නිසා තමයි මං හිතන්නේ අපේ සමාජයේ මේ තරමට අපි බේරිලා ඉන්නේ. ගොඩක් සහ මානසිකත්වයේ රැකුනේ අන්න ඒ වගේ අතිශය විශාල සංඛ්‍යාවක් හිටියා. හැබැයි ඒ කොච්චර විශාල සංඛ්‍යාවක් හිටියත් අර සුළුතරයේ විසින් තබපු ඒ කළු පැල්ලම ඒ කරු ම්ලේච්ඡ සංහාරයක සංහාරයක්. මට ඒක ඔබ ඇහුවා ඔබට මතකයක් තියෙනවද කියලා. ඔව් ඇත්තටම සුදු මට මතකයක් තියෙනවා. මම මේ යුගයේ මට හොඳට මතකයි මම කමෙන්ට් දෙක කිව්වට. ඒ කියන්නේ මම මේ යුගයේ පුංචි දරුවෙක් මම ඔබට ගාවට අවුරුදු 6ක් වගේ ඇති. එතකොට මම මගේ මාමා මාව බයිසිකලේ තියාගෙන එතකොට අපි කොහුවල ප්‍රදේශයේ ජීවත් වෙලා හිටියේ. බයිසිකලේ තියාගෙන පිටිපස්සේ වේවැල් කූඩේට මට මතක හිටියේ ඒක රෝස් පාන් වගේදී මට පුංචි දරුවෙක් මට මතක ඒවා. තව මොනවාද මුණක් දන්නේ නැහැ කූඩේ ඇතුලේ. මාවත් දාගෙන වැල්ලවත් අහරා කොල්ල පිටියේ බයිසිකලෙන් පදිනවා. එතකොට මම දකිනවා මේ ගිනිගත් නගරය. ඒ ගිනිගත් නගරයේ එළියේ පිච්චිලා ඉන්න මිනිස්සු. ඒකයි මම ඒ පුඩා දරුවෙක් විදිහට මාව කම්පැනි එක මට තවම මතකයි ඒක. චූටි දරුවෙක් මම. විශ්වාස කරන්න බෑ ඒක ඒ තරමට පුංචි දරුවෙකුට ලෙස මම ඒව දැකලා මට තවමත් ඒක දැන් මම මැදි වයසේ ඉන්න පුද්ගලෙක්. ඒ තවමත් මගේ හිතේ ඒක රැවුදෙනවා නම් ඒ පීඩනේ දන්න ඒක මොනතරම් ම්ලේච්ඡ සිදුවීමක්ද. මම කියන්නේ ඒක විය නොවේ යුතු කාරණාවක්. ඉතින් මම කියන්නේ ඒක කලේ සුළු පිරිසක්. පැහැදිලිවම. ඒක රැක ගන්න විශාල පිරිසක් ඒ පෞරක් ලෙස සිටියා. නමුත් උන්ගේ අර ප්‍රයත්නය ගඟට කැපුව විනි ලෙස වැල්ලිලා ගිහිල්ලා ඒක උඩු දුවලා ඉතාමත් නරක තත්යකට අපේ රටපත් වුණා. ඔව්. එතනින් පීඩිතත්වයටපත් උනේ ඔබ සඳහන් කරා මේ දෙමළ ජනයා විතරයි කියලා. මම හිතන්නේ දෙපැත්තම. අනිත් පැත්තට ගියාම මේක දෙමළද සිංහලද නොවේ මං හිතන්නේ මනුෂ්‍ය සංහාරයක් කියන. ඔව් පැහැදිලි. ඔව් මං හරි බොහොම ස්තුතියි ප්‍රශ්නේ ඇහුවට. මොකද මෙතනදී මම ඒක දෙමළ කියන කාරණාව සහ සිංහල කියන කාරණාව මූලික කරගත්තේ මේ සිදුවීම් නිශ්චිත සිදුවීම් පැහැදිලි කරගන්න. පෞද්ගලිකව සුමුදු මේ මගේ පෞද්ගලික මතේ පෞද්ගලිකව මම ජාතිය විශ්වාස කරන්නේ නැහැ. මම මේකේ ප්‍රතිම යොදලා තියෙන්නේ මනුෂ්‍ය ජාතියට.
පෞද්ගලික මම විශ්වාස කරන්නේ අපි සිංහල මුස්ලිම් දෙමළ සහ ඇමරිකන්ද චීනද මං ජපාන්ද මං ඒ විශ්වාස කරන්නේ මං විශ්වාස කරන්නේ මනුෂ්‍ය ජාති. ඒකේ හේතුවක් තියෙනවා. මනුෂ්‍යයා කියලා කියන්නේ මානවයා. ඒ කියන්නේ හෝමෝ සේපියන් මං හිතාස කරන්නේ මෙතන කවුරුත් නියන්ඩතාල්ලා ඉරෙක්ටස්ලා හෝමෝ ඉන්නවා කියලා. අපි හැමෝම හෝමෝ සේපියන් ඒ කියන්නේ මනුෂ්‍යයා. ඒ කියන්නේ මානවයා. ඒ නිසා අපි නිකමට අපි උපකල්පනයක් කළා හිතමු මේ මොහොතේ පිරසක්වල කියලා ජීවියෙක් පැමිණිලා අපෙන් අරන් යන්න හදනවා ජීවින් ටික. එතකොට එයා අරන් යන්නේ කවුද? බල්ලෙක් අරන් යයි, පූසෙක් අරන් යයි, මාළුවෙක් අරන් යයි, කුරුල්ලෙක් අරන් යයි, මිනිස්සෙක් අරන් යයි. ගැහැණු සහ පිරිමි වශයෙන්. හැබැයි ඒකේ නෑ බෙදීමක්. බෙදීමක් නෑ. හැබැයි මෙතන පොඩි මෙහෙම කාරණාවකුත් තියෙනවා. අර මං කියවනේ අපි හෝමෝ සේපියන් කියලා. ඒ හෝමෝ සේපියන් කියන මානවයා හරි ආසයි බෙදුම් කරන්නේ. බෙදිලා ඉන්නේ. අපි කොයිතරම් බෙදිලාද? ජාතීන් ලෙස බෙදිලා, ආගම් ලෙස බෙදිලා, කුලයක් ලෙස බෙදිලා, රටවල් ලෙස බෙදිලා, පාක්ෂපාත ලෙස බෙදිලා විවර්තමාන වෙනකොට. ඒ වගේම අපි පර්චස් 30 40ටත් බෙදිලා. ඒ කියන්නේ මං හිතන්නේ මේ හෝමෝ සේපියන්ස් කියන්නේ මානවයාගේ තියෙන මොකක්ද අමුතු මානවීය ගුණයක්ද ගුණයක් ලෙසට මම ඒක දකින්නේ නැහැ ඒ විදිහට. ඒ නිසා මට ඔබ ඇහුව ප්‍රශ්නෙට උත්තරේ මේකෙදි ද්‍රවිඩද දෙමළද සිංහලද කියන්නේ මූණ දුන්නේ වින්දිතේ උනේ ඇත්ත. මිනිසයා. මිනිසා. ඒක හරියටම හරි. බේරගත්තෙත් මිනිසා. දෙපැත්තම. අපි එතකොට මේ කෙලිම ජෙගන්ටම ආවොත් ඔබ විශ්වාස කරනවද ඔබේ නවකතාව ඇතුලේ ඔබට ඒ මානුෂීය චරිතවල තියෙන සංකීර්ණත්වය ඒ ජෙගන් චරිතය ඊළඟට සමේල්ගේ චරිතය මහේෂ්මි චරිතවල තියෙන විශේෂයෙන් මේ අයගේ චරිතවල තියෙන සංකීර්ණ මනෝභාව වලට යන්න පුළුවන් වුණා කියලා. ඔව්. ඒ ඔබ අහන ප්‍රශ්නෙට උත්තරي ඇත්තටම කියනවා නම් ලේඛකයා විදිහට මට වඩා ඒක මම හිතට පාඨකයා විසින් ප්‍රධාන වශයෙන් තීරණය කරගත යුතුයි මම කොයිතරම් දුරකට ඒක ගියාද නැද්ද කියන කාරණාව. ඊට අමතරව ඔබ ප්‍රශ්නෙට උත්තරයක් ලෙස ගත්තොත් මේක ඇතුලේ තියෙන චරිත සියල්ල ගත්තොත් මේක මම විශ්වාස කරන විදිහට මේකේ කුංචිදම්බි ජෙගන් සමලේන්ද්‍රන් කියන ප්‍රධාන නැහැ. මම මේක යමෝම හිතන්නේ ජෙගන් කියලා කිව්වම මේකේ ඉන්න චරිතය ප්‍රධාන චරිත කිහිපයක් අපිට තල කිහිපයකින් හඳුනනවා. හරියටම හරි. එතන මහේෂ් ඉන්නවා. මුතුන්තලා මහේෂ් පියශාන්ත විජිනි නාඩේෂන්. එතකොට සුචිමාම ඉන්නවා. එතකොට මේකේ නිරංජලා මිසුත් ඉන්නවා මේකේ. ඉතාමත් සුළු චරිතයක් ඒක. එතකොට මේකේ මට මේක කියන්න ඕන කරේ සුමුදු මේකේ ඉන්න සියලුම චරිත මේවා අහම්බ නෙමෙයි. සමහරලාට අපිට සමහරලාට මේක පිටු ගන්න වැඩි කරගන්න හෝ පිටු මදි වගේ ඉස්සලා හෝ නිකන් එහෙම නිකන් තව චරිතයක් බස්ස ගන්න ඕමනාව නිසා හෝ මේ අහම්බ චරිත නෙමෙයි මේ සියලුම චරිත මේක ඉල්ලන මේක අත්‍යවශ්‍යම චරිත. ඒ නිසා මේකෙදි අර ඔබ කිව්ව මනෝභාවයන් සහ සංකීර්ණතර යනවාද නැද්ද කියන කාරණාව තුළදී මගේ උත්තරේ ඔව්. ඒ කියන්නේ ඍජු උත්තරේ ඔව්. නමුත් මේ කියන්නේ මම මේකේ සියලුම චරිත පැතලී ලෙස ගොඩනැගිලා නැහැ කියන විශ්වාසය මං තරයේ සිටිනවා. මොකද මේක සියලුම චරිත ත්‍රිමානයි ලෙස මම දකින්නේ. ඕනම පැත්තකට හරවගෙන tamunට දැනෙන ලෙස මේක අපි කියන්නේ රීඩ් කරනවා කියලා කියවා ගත හැකි. ඒ නිසා ඔවුන්ගේ මනෝභාවයන්, ඔවුන්ගේ හැසිරීම් සියල්ලට මං විශ්වාස කරනවා මට හැකි උපරිමයෙන් මං ඒකට ගියා කියන විශ්වාසය මා තුළ තියෙනවා. හැබැයි ඒක කොයි තාක් දුරකට ගියාද නැද්ද මගේ ප්‍රයත්නය සාර්ථක නැද්ද කියන එක තීරණය වෙන්නේ පාඨකයා තුලින් තමයි පාඨකයාගේ ප්‍රතිචාර මත තමයි. ඔව්. අපි සමෙල් කියන චරිතය ගත්තොත් සමලේන්ද්‍රන්. ඔව්. හරි වචනේ. හරි නම. කෙටියෙන් තමයි අපි මෙහෙම කියන්නේ. එතකොට මේ චරිතය පැලවෙන්නේ සිංහල බිමේ. පැහැදිලි. එතකොට ඔහුට තියෙන්නේ දෙමළ නමක් වුණාට ඔහුට දෙමළ ලියන්න බෑ, කතා කරන්න බෑ, කියවන්න බෑ. එතකොට එවැනි පසුබිමක් නිර්මාණය කරලා ඔහුව යවන්න හදනවා යාපනයට. සමහර වෙලාවට ඒ කියන්නේ තමන්ගේ ජාතිය හොයාගෙන යනවද කියන සිතිවිල්ල ඔහුට ඇති කරනවා. ඒක අතරේ ඔබ නිකන් අතරමං කිරීමක් කරනවද? මොකද්ද මම කරන්නේ කියන දේ මේ සමෙල්ට ඇති කරනවද? මෙහෙමයි ඔබ කිව්වා ඔහුගේ ඩෙන්ටිටි එක ගන්නකොට ඔහුට ප්‍රශ්නයක් එනවා. ඔහු මනසින් හිතනවා මම අයිති මෙතනට. හැබැයි ඇත්තටම මම මේගොල්ලයි පිළිගන්නේ නැත්තේ. ඒ ප්‍රශ්نين ඔහු පීඩා විඳිනවා ජීවිත කාලෙම. ඔව් දැන් ඒක තමයි මම කිව්වේ ඉස්සෙල්ලමත් මේ චරිතය හරිම ත්‍රිමානයි කියන කාරණාව. ඕනම පැතිකඩයකින් මේක අපිට කරකවලා බලන්න පුළුවන් ත්‍රිමාන චරිතය. එතකොට ඔබ කියන කාරණා හරියටම හරි මේ සමල් මේ සිංහල ජන සමාජයේ ජීවත් වෙන දෙමළ නමක් තියෙන. නම දෙමළ වූ පමණින්ම පීඩාවටපත් වෙන පුද්ගලෙක්.
ඒ නම දෙමළ වූ පමණින් මේ කියන්නේ ඔහුට දෙමළ වචනයක් කතා කරන්න සිංහලෙන් බෑ කතා කරන්න සිංහලෙන් ඔහු පිළී සිටින්නේ ඒ මතවාදී සංස්කෘතිය උදෙසා සිංහල සිංහල සමහරවිට විජී එක තර්ක කරනවා තර්ක කරනවා මේක මෙහෙමයි කියලා මහේෂ් සමග තර්ක කරනවා හැබැයි ඔහු ඒ සමාජය තුලින්ම පීඩනයටපත් වෙනවා ඕක ඇත්තටම කියනවා නම් ඒකයි මම මේක හරි ත්‍රිමාණයි කියන එක හැම පැත්තකින් තීරුම් ගත යුතු කාරණාවක් කියන එක ඒ කියන්නේ ඕක සිද්ධ වෙන්නේ සුමුදු අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේක සිද්ධ වෙන යුගය පිළිබඳව එතකොට අපි හරි නරකයි අපි නරකයි නෙමෙයි අපි හරි වැරදි විග්‍රහයකට යනවා සහ අපි දැන් මේ මොහොතේ ඉඳලා අපි සමල් දිහා බැලුවොත් හිතන්නේ ඇත්ත නේද මේ සමල් පව් වරකයි සමල්ට වෙච්ච දේ මොකද උනේ සමල්ට කියන කාරණා හැබැයි නෑ ඒ යුගයත් එක්කයි අපි බලන්න ඕනේ මේ යුගයේ මම අර කිව්ව 83 ඒ කෝලහලයත් සමග ඇතිවෙච්ච සමාජ ප්‍රශ්න සහ 87 88 89 කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් වෙච්ච මර්ධනය සහ ඒ ආශ්‍රිතව සිද්ධ වෙච්ච යුද්ධ මේ කාල පරිච්ඡේදය තැන් වල බෝම්බ පිපිරෙන කාලයක් ඇහුවොත් නිවුස් එකක ඇහුවොත් අපිට යුද්ධමේ පුවත්මයි ඇහෙන්නේ මලමිනි උතුරද නැගෙනහිරද කොහෙද නැහැ හැම තැනම ඒ ගිනිගත් භූමියක ගිනිගත් කාල පරිච්ඡේදයක් මේ ගිනිගත් ඒ කාල පරිච්ඡේදයක් තුළ එක පැත්තකින් ඔක සාධාරණීකරණය කරන්නත් පුළුවන්. නෑ ඇත්ත ඉතින් එහෙම බෑනේ. අපි කොහොමද ජාතික ආරක්ෂාව කියන කාරණාව සම්බන්ධයෙන් මේ වගේ පීඩා එන්න පුළුවන්. සැකෙන් බලන්න වෙනවා. එහෙම කියන කාරණාවල් එන්න පුළුවන්. හැබැයි අපි සමාල්ගේ පැත්තට ආයෙ රින්ගල බැලුවොත් සමාල් මොනතරම් පීඩනටපත් වෙනව ඇද්ද? එහෙම වෙන්න හේතු කාරණා මොනවද? එහෙම වෙන්න හේතු කාරණාවල් ඒ කියන්නේ ඔහු පෙනී සිටින්නේ ඔහු ඇත්තට මේ සමාල් පෙනී සිටින්නේ නැහැ ජාතියක් ලෙස. අර කිව්වා වගේ සිංහලද ද්‍රමලද කියන පැත්තකට ඔහු පෙනී සිටින්නේ නැහැ. ඔහු නීතර වශයෙන් ඔහු හැමතිස්සෙම කියන්නේ ඇයි අපිට එන්න බැරි මැද ස්ථානයකට. ඇයි අපිට කතා බහ කරලා විසඳුමකට එන්න බැරි. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් නිලංක ඇලෙක්සැන්ඩර් ලියපු ජෙගන් නවකතාව ගැන අපි සාකච්ඡා කරමින් සිටින්නේ. මනුෂ්‍යත්වය ගියපු තැනකදී මනුෂ්‍යත්වය ගැන කතා කරන්නට බැරි වකවානුවක නිලංක ඇලෙක්සැන්ඩර් කියන මේ ලේඛකයා අහනවා අපි කොහොමද මේ පැලවුණු භූමිය ගැන කතා කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ කියලා. ඇත්ත. ප්‍රශ්න කියන දේවල් බිහි වෙන්න සහ ඒවා වර්ධනය වෙන්න බලපාන හේතු සාධක තියෙනවා. ඒ හේතු සාධක ගැන කතා නොකර අපිට පලා යාමකින් යම්කිසි දේවල් ගැන විවිධ නිර්වචන දෙන්න බෑ. ඒක ඇත්ත. යුද්ධේ විතරක් නෙවෙයි. ඊටු සියලු දේත් සම්බන්ධයෙන් අපි පුංචි විරාමයකට යමටයි සූදානම් වෙන්නේ. අමුතුවෙන් මේ සමාජයට මුදාහරින්නේ. මං කොහොමත් මේ සමාජ නිදහසේ ජීවත් වෙච්ච මිනිහෙක් තමා. සමල් යළිත් තම නිහඬ නාට්‍යයේ රඟ දැක්වීම ආරම්භ කරන්නට විය. අනික යුද්ධයක් සිද්ධ වෙන ජන සමාජයක ජීවත් වෙන හැම මිනිහෙක්ම ඒ යුද්ධයේ ප්‍රාණපකරුවෝ තමා. ඒක මේ උතුරද දකුණද කියලා නෑ. නොමග ගියා කියන එකත් සාපේක්ෂයිනේ. අපි අපිට නිවැරදි කියන මතවාදයට එරෙහිව මතයක් දරන අනෙක් අයව නොයුසන එකනේ මේකේ මූලිකම ගැටලුව. එක පැත්තක අය සටන් කරන්නේ ඒ අය නිවැරදි කියලා හිතන් ඉන්න මතවාදයට. අනික් පැත්තේ සටන් කරන්නේ ඒ අය නිවැරදි කියලා හිතන් ඉන්න මතවාදයට. හැබැයි මේ දෙගොල්ලන්ටම තෝරගන්න පුළුවන් වුණොත් ඒ දෙගොල්ලන්ටම එකඟ වෙන්න පුළුවන් හරි මැදක්. අන්න එදාට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ගෝත්‍රික යුගවල වගේ සවිශක්තියෙන් ප්‍රබලයා ජයගන්නාත් එක් සටන් වැදීම කියන්නේ මේකට ඇත්ත උත්තරේ නෙමේ. ඒ සටනේ කෙලවර සංහාරයම පමණයි. සංහාරයකින් පස්සේ උදා කරගන්නා ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්ද? අපි කතා කරමින් හිටියේ සමල් ගැන. සමල්ගේ චරිතය ගැන. සමල් පීඩාවට පත්වෙන්නේ ඔහු විසින් විශ්වාස කළ සමාජය විසින්ම කියන එක. අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. අපි පොළොවේ පය ගහලා ඉන්න සමාජයේ විසින්ම විවිධ හේතු කාරණා මතු කරගෙන අපිව ප්‍රතික්ෂේප කරන වෙලාවල් තියෙනවා. මේ ඊට වැඩිය දරුණු අවස්ථාවක්. ඔබ කියනවා වගේ අර ඒ පැලවෙච්ච පොළොව ගැන කතා කරන්නේ නැතුව ඒ ප්‍රශ්න ගැන අපිට කතා කරන්න බෑ කියන. මේ වකවානුව ගැනයි අපි කතා කරමින් හිටියේ. ඒ කියන්නේ මේ වකවානුව ගැන කතා කරමින් ඉන්න මේ වකවානුවේ මේ වෙච්ච මේ සිදුවීම් මම හිතන්නේ අපිට හරිම වැදගත් කාරණාවක්. මම පොඩ්ඩක් ඔබ අහපු ප්‍රශ්නයෙන් මේ විදිහට ඒකට ප්‍රවිෂ්ටයක් ගන්න මම දන්නේ මේකට මොන විදිහේ ප්‍රතිචාර ලැබෙයිද නැත්ද කියන කාරණාව. අපි ගමුකෝ දැන් අපි විශ්වාස කරා දැන් මම විශ්වාස කරනවා සහ අපි යුද්ධය අවසන්නේ දැන්. යුද්ධය අවසන්ද ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ කොහෙවත් යුද්ධ අවසන් වෙන්නේ නැහැ. භෞතිකව යුද්ධය අවසන්.
භෞතික යුද්ධය අවසන් වෙලා තියෙනවා දැන් අපේ රට තුල. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. කියන අපිට මෙහෙම සාකච්ඡා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් භෞතික යුද්ධය අවසන් වෙලා වෙඩි හෙට එන්නේ නැහැ, මුකුත් පුරන්නේ නැහැ. ඕන තැනකට යන්න එන්න පුළුවන්. මේ කාරණාව ඉතාමත් වැදගත්. හැබැයි යුද්ධයට හේතු සාධක වෙච්ච ඒ කාරණාව, ඒ සිදුවීම් අවසන්ද මේ මොහොත වෙනකොට මම විශ්වාස කරනවා නැහැ. ඒක තවම තියෙනවා. එහෙනම් අර මම කිව්ව මේකේ සමල් කියනවා වගේ යුද්ධයමද මේකට විසඳුම කාරණාවේදී. එතකොට පැහැදිලි ලෙසම අපි ගත්තොත් මට අපි මේ යුගයේ හිටියේ නැතත් 1950 ගණන් වල අපි අහලා තියෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා. ඒ යුගයේ තිබුණා වූ ඒ දෙමළ ජනතාවට උතුරු නැගෙන උතුරු මිනිසුන්ට තිබුණු ප්‍රශ්න පිළිබඳව ඔවුන් තැන් වල හුදකලාව ඔවුන් අරගල කියන්නේ උද්ඝෝෂණ සහ ඔවුන් ඉල්ලීම් සහ ඒවට ඉදිරිපත් කරපු පෙනී සිටිපු ආකාරය. ඊට පස්සේ ඒකට බහුතරයේ විසින් දක්වපු ප්‍රතිචාරය. ඒවා ප්‍රතිචාරයේ උත්තර නොලබින විදිහ. ඒවා උඩු දුවලා අවසානයේදී දෙමළ තරුණයන් විසින් ආයුධ අතට අරගෙන සන්නද්ධ රගලයකට ගිහිල්ලා අවසාන යුද්ධයක් බවට පත් වෙන මහා සංහාරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ භෞතිකව දැන් යුද්ධය අවසන්. හැබැයි අර මුල් එයාලගේ අවශ්‍යතා ඒගොල්ලන්ගේ සටන් කරන්න මූලික වෙච්ච හේතු සාධක අවසන්ද දැන්. මම විශ්වාසම් තාම නෑ. ඒක තමයි අර තවමත් අපිට මේ ළඟදිත් අපිට මම හිතන්නේ මාධ්‍ය තුලින් අපිට අහන්න දකින්න ලැබෙනවා, අන්තර්ජාලයෙන් දකින්න ලැබෙනවා. ඒ තවමත් ඒ අරගලවල ඉන්න අරගලවලගේ උද්ඝෝෂණ ව්‍යාපාර සහ ඔවුන්ගේ හඬ නගනවා. මේ තැන් වල හුදකලා ලෙස සංවිධානාත්මක ලෙස සංවිධාන ලෙස හඬ නගනකොට මට මතක් වෙන්නේ අර මුල් යුගයේ. අර යුද්ධයක් පටන් ගන්න ආයුධ අතට ගන්න කලින් තිබුණු මුල් යුගය. ඒතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔබේ අහුව ප්‍රශ්නෙට උත්තරයක් ලෙස මේ පොළව ගැන අපි හඳුනාගත යුතුයි. අපි මේ පහුවෙච්ච මේ මහා මේ මර්ධනයක් සහ අපි ගෙවාගෙන ගිය ඒක ඇත්තටම මේක මොකද්ද හරි වචනේ කියන එකත් මට හරි අමාරු ප්‍රකාශ කරන්න. ඒක ඒ තරම් පීඩාකාරී අපි හැමෝම තාම බයෙන් ජීවත් වෙච්ච හරිම පීඩන ජීවත් වෙච්ච ඒ කාලය වකවානු. ඒ කාල වකවානු සිදුවීම් පිළිබඳ අපි අනිවාර්යෙන් ඒවා දැනගත යුතුයි සහ අනාගතයට ඒ ඉතුරු කළ යුතුයි. මෙන්න මේ වගේ යුගයක් මේ රටේ තිබුණා. මෙන්න මේ වගේ දෙයක් තිබුණා. එතකොට තමයි ඒක මම කියන්නේ ඒක මත්තේ ජීවත් වීම නෙමෙයි. අන්න ඒක අපි පැහැදිලි කරගත යුතුයි. අපි ඒක මතම ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ඒකේ පාඩම ඉගෙනගෙන ඒක යලි සිදු නොවෙන්නට අපි පග බලා ගන්න ඕනේ. ඒ උදෙසා තමයි මම අර මේකෙදි මේ ප්‍රයත්නය හරහා මේ යුගය පිළිබඳව මම සාහිත්‍යකරුවෙක් විදිහට, ලේඛකයෙක් විදිහට, නිර්මාණකරුවෙක් විදිහට මම උත්සාහ කරන්නේ මට හැකි පමණින් අනාගතයේ උදෙසා මෙය ඉදිරි කර තබන්න. සමෙල්ල වගේම පිරිසක් ඉන්නවා සමෙල් ඇවිල්ලා දකුණේ පදිංචි වීම නිසා. ඒ වගේම දකුණෙන් ගියපු උතුරු නැගෙනහිර හිටපු පිරිසක් හිටියා. මේ වැනිම ගැටලු වලට මුහුණ දෙන්නට ඇති. ඔබේ පොතේ ඒ ගැන අවධානය අඩුයි කියලා කිව්වොත් මම ඔබ එකඟ වෙනවා. මෙහෙමයි. ඇත්තම කිව්වොත් මම මුලින්ම ජගන් නවකතාව ගැන කතා කරමු ඉස්සෙල්ලා ඔය ප්‍රශ්න උත්තරේ දෙනවා මම. ඒ කියන්නේ අපිට එක්කෙනෙකුට හිතන්න පුළුවන් ජගන් කියලා කියන්නේ කුංචිතම ජගන් සමලේන්ද්‍රන් කියන සිංහල සමාජයේ ජීවත් වෙච්ච දෙමළ කිසිවක් නොදත් දෙමළ නමක් තියෙන පුද්ගලයාගේ නාමකරණයකට එයාගේ කතාව කියලා. නමුත් ඒම නොවේ. එතකොට මම අර මුලින්ම සඳහන් කළා වගේ ඒ යුගයේ ඒ අපි මම අවස්ථා සිදුවීම් කීපයක් මුලින් කිව්වා. මම ඒවටත් ඒක කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අඳුරු යුගයන් ටික ඒ කාල පරිච්ඡේදයේ ඒ අධ්‍යක්ීම වින්ද නොවින්ද ඒ මානවයන්ගේ කතාන්තරය තමයි ජගන්. ඔබ පාවිච්චි කරන්නේ ජගන් එතකොට මේ සමස්ත කතන්දරයේ සංකේතයක් විදියට. එතකොට දැන් මට කප්පරයක් සමා වෙලා මට ආයෙ පොඩ්ඩක් මතක් කරන්න මේ ප්‍රශ්නේ. මම ඔබෙන් අහන්නේ දැන් දකුණේ ඇවිල්ලා ජගන් දෙමළ නමක් තියෙන නමුත් සියලුම සංස්කෘතිකාංග දකුණේ පැලවෙච්ච කෙනෙක්. ඒ වගේම දකුණෙන් ගොවිතැනට විවිධ හේතු කාරණා නිසා උතුරට ගිහින් පදිංචි වුණු අයටත් ඔය සිද්ධිය වුණා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දෙනගම සිරිවර්ධන මහත්මයා මිතුරු පොත ලියන්නේ මේ ඒ 83 කලබල වෙලාවේ ඒ උතුරු නැගෙනහිර ඉඳපු අයට ඔය ප්‍රශ්නෙටම මුහුණ දෙන්න වෙලා 400ක් 500ක් මේ මාතරට ගොඩ බහැපු කතාව. උදාහරණයක් විදිහට මම ගත්තා. එතකොට ඔබේ නවකතාව ඇතුලේ එක පැත්තයි නියෝජනය වෙන්නේ කියලා මම කිව්වා. ඔබ දෙන උත්තරේ. ඔව් ඒ උත්තරේ තමයි මට සමාවෙන්න අර පැහැදිලි කිරීම හරහා මට පොඩි මේ අමතක වීම සිද්ධ වුණේ. මේකෙදි ජගන් නවකතාව ඇතුලේ මට
ඉස්සෙල්ලා අපි ඕනම කෙනෙක් අපි ඕනම ලේඛකෙක් ලේඛකෙක් අපි ලියන්න කලින් අපි ගහගන්න අවුට්ලයින් එක. අවුට්ලයින් එක අපි තේරෙන භාෂාවෙන් අවුට්ලයින් එක සැකිල්ලක් සාදාගන්න. මම ජෙකන් වලටත් එහෙම නැත්තම් අමාරුයි. නැත්තම් අමාරුයි වැටෙනවා. ඉතින් සැකිල්ලක් සාදාගත්තා. ඒ සැකිල්ල තුලට සෑහෙන කොටස් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එතකොට අපි මුලින්මනේ අපි මේක ලියන්නේ. එතකොට මම මුලින්ම මම තා පුංචි කාරණාවක් කියාගෙන ඉන්නම්. මේක මේ දවසින් දෙකකින් බිහි වුණු නිර්මාණයක් නෙමෙයි. මේක මට වසර 10කට එහා මගේ හිතේ ලියවි රඟ දැක්වී තිබුණු මේ කම්පිත සිදුවීම් ටිකක් තමයි අකුරු බවට පත් වෙලා තියෙන්නේ මේ පොත ඇතුලේ. එතකොට අපි අපි අවුට්ලයින් එකක් සදා ගන්නවා. ඒ අවුට්ලයින් එක ඇතුලේ විවිධ කාරණාවල් තියෙනවා. එතකොට ඒ අවුට්ලයින් එකට දැන් අපි මෙතන තව දෙයක් පැහැදිලි කරගන්න ඕනේ සුමුදු. නිලංක ඇලෙක්සැන්ඩර් සහ ජෙගන් රචිත නිලංක ඇලෙක්සැන්ඩර්. නිලංක ඇලෙක්සැන්ඩර් කියන පුද්ගලයෙක් ඉන්නවා. ජෙගන් රචිත නිලංක ඇලෙක්සැන්ඩරුත් ඉන්නවා. එතකොට අර අවුට්ලයින් එක තුල ලියාගෙන යද්දී නිලංක ඇලෙක්සැන්ඩර්ට ඕන දේවල් ලියනවා. අවුට්ලයින් එක මෙහෙම හදමුනේ සැකිල්ලක් හදලා මේ විදිහට කතාව හදාගෙන යමු කියලා. හැබැයි නවකතාව ලියාගෙන රචනය කරද්දී තමයි ඒක තේරෙන්නේ. එතකොට අර නිලංක ඇලෙක්සැන්ඩර් වැඩන්නේ. මේ පුද්ගලයා වැඩන්නේ. ඔහුට අවංක වෙලා වැඩන්නේ. ඔහු අවංක වෙන්න ඕනේ මේ ජෙගන් නව කතාවටයි. මේ නිර්මාණයටයි අවංක. ඒ නිර්මාණයට අවංක වෙද්දී අර මං හදාගෙන මං ආසාවෙන් තියාගෙන හිටු අවුට්ලයින් එක ගහගෙන හිටාන් හිටපු චරිත සිදුවීම අවස්ථා හැලෙනවා. මං හරි අකමැති ඒකට. නමුත් අකමැති වුණත් මට අවංක වෙලා වැඩක් නෑ. මං අවංක වෙන්න ඕනේ මේ නිර්මාණය ඉල්ලන්නේ නැත්තම් ඒ සිදුවීම. ඇයි මං ඒක මෙතන බලහත්කාරයෙන් ඔබවන්න බෑ මට ඒක. ඒ නිසා ඔබ කිව්ව ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඒක සඳහන් වෙලා නැහැ. ඒක තියෙනවා. ඒකට හේතුව මට නෙමෙයි අවංක උනේ. මං අවංක උනේ මගේ නිර්මාණයට. නිර්මාණය මගෙන් ඉල්ලපු නොවිල්ලපු දෙයක් මට බලහත්කාරයෙන් මෙතනට ඔබවන්න අමාරු වුණා. ඒ නිසා. ඒ කියන්නේ ඔබේ අටහිත කියනවාද මේ මානුෂීය අපි යුද්ධෙට කියනවනේ මානුෂීය යුද්ධයක් කියලා අපි කියනවා. එහෙම හඳුන්වනවා. ඒකෙදි සිද්ධ වුණේ දෙමළ ජනතාවට පමණක්ය අසාධාරණයක්. එතෙන්දී ඒ කියන්නේ ඔබේ නවකතාව ඇතුලේ සැකිල්ල ඔබ ප්‍රතික්ෂේප කරනවා කියන එක ඇතුලේ අවංක වීම කියන එක ඇතුලේ ඔබ හිතනවාද දෙමළ ජනතාවට විතරයි අසාධාරණයක් වුණේ කියලා? නැහැ සුමුදු. යුද්ධයක් තුළ මම නැවතත් කියනවා යුද්ධයක් කියන එක මම මුලින්ම අපේ මහේෂ් කියන කාරණාව ඔබ සටහන් කරා ඒක. යුද්ධයක් මානසික වෙන්නේ නැහැ. යුද්ධයක් කිසිම ආකාරයක කිසිදු මං කියන්නේ මේ ලෝකේ කොතනකවත් කිසිදු යුද්ධයක් කවදාවත් කිසිම යුද්ධයක් මානුෂීය නැහැ. එතකොට ඒ යුද්ධය තුළදී පීඩාවටපත් වෙන්නේ ඒ අපි මම පිළිගත්තා සටන් ඇදුනේ ජාතින් දෙකක් සිංහල සහ දෙමළ ජාතින් දෙක. එතකොට ඒකෙදි පීඩාවටපත් උනේ අහවල් ජන පිරිසයි කියලා අපිට වර්ගීකරණය කරලා ඇඟිල්ල දික් කරලාම කියන්න බෑ. කොයි තරම් දකුණේ අයත් වෙනවා මේ කියන්නේ දකුණ උතුරු නැගෙන හැමෝම පීඩාවටපත් වෙන. ඒ නිසා ජන කොටසක්ම පමණක් නොවේ. මේකින් එහෙම පීඩාවටපත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අහුව ප්‍රශ්නෙට උත්තරය ලෙස මම සටහන් කරේ මේ මගේ කතාන්තරය ගලාගෙන යන අපි කියන්නේ ආඛ්‍යානය අපි කියන්නේ ෆ්ලෝ එක කියලා කියන්නේ. අපිට ඒ සාමාන්‍ය ආඛ්‍යානයේ ගලාගෙන යන විදිහ. ඒ ආඛ්‍යානයේ තුල මට කිසිසේත් ඔබ කියන ඒ උතුරේ නැගෙනහිර මේ සමාවෙන්න මන්නාරෙමින් පළවා හැරි මුස්ලිම් ජනතාව වේවා අපේ නැගෙනහිරින් පලා හැරපු සිංහල ජනතාව වේවා ඒ අයගේ කතාන්තරය මට මෙතනට ඉල්ලුවේ නැහැ මේ ගලායන ආඛ්‍යානය තුලින්. ඒකට මම තව පුංචි උදාහරණයක් කියන්නම්කෝ සුමුදුවාට. මම කැමතිම සහ මට මේකට සෑහෙන කනගාටුවෙන් වෙච්ච සිදුවීමක් මේකට ඇතුල් කරන්න බැරි වෙච්ච මේ මම ඒ කියන්නේ මම ඔබට මුලින්මත් කිව්වේ මට මගේ අත්දැකීම මම මාව 83 දී මාව පුංචි දරුවෙක් විදිහට මාව බයිසිකලේ දාගෙන බැල්ලවත් හරහා කොල්ල පිටියේ පදිද්දි මම දුටු ඒ නගරේ ගිනිගත් නගරයේ තුල සොමුදු මම මාව කම්පිත වෙච්ච සිදුවීමක් තියෙනවා. මම කුඩා දරුවෙක්. මම දැක්ක ගිනි අරගෙන තියෙන මොනවාද මේ කඩයක් ඉස්සරහා බෝනික්ෙක් වගේ ඉන්න. බෝනික් මම පුංචි දරුවෙක් මම දන්නේ නැහැ මම බෝනික්ෙක් කියලා. ඒ බෝනික් ආනේ බෝනික්ෙක් පතරියට දාලා පුච්චලා නේද කියලා මට සිදුවීම මට මාව මේ වුණා. කම්පැනි මම කියන්නේ සෙල්ලම් බඩුව පුච්චලයි කියලා මට පුංචි දරුවෙක් විදියට. හැබැයි මම පස්සේ දැනගත්ත ගෙදර ආවන් පස්සේ වැඩි හිටියෝ කතා කරද්දී පුංචි දරුවෙක් කුඩා දරුවෙක්. ඕක මම මේකේ අවුට්ලයින් එක කියලා කියන්නේ ඒකට මම ඇතුළත් කරලා තිබුණා. මම ඉතාමත් හොඳින්ම ලියනවා කියලා හිතාගෙන ඇතුළත් කරපු කාරණාවක්. නමුත් මේ කතාන්තරය ලියාගෙන යද්දී ඒක ඉල්ලුවේ නැහැ කොතනකවත්. මම උත්සාහ කරා සුජී මාමාගේ පරිච්ඡේදයවත් මේක දාන්න. මට පස්සේ නෑ බලහත්කාරයෙන් දාන්න බැහැ. ඒක එහෙනම් වෙනම කතාන්තරයක් තුලින් ඉන්නවා. ඔබ කියපු කාරණාව උතුරු නැගෙනහිරින් පළවා හැරී සිංහල මිනිසුන්ගේ කතාන්තරය
නැගෙන මන්නාරයෙන් පලා හැරපු මුස්ලිම් මිනිසුන්ගේ කතාන්තරය. ඒවා ඇත්ත ඒවා සිදුවීම්. ඒවා අපි අමතක කළ යුතු දේවල් නෙමෙයි. නමුත් ඒ සියල්ලම මේකේ ඇතුළත් කරන්න බෑ. බෑ නෙමෙයි ඉල්ලන්නේ නැහැ සහ ඒක වෙනම කතාන්තරයක්. ඒක අපි වෙනම කතාන්තරයක් ලෙස හෝ නිර්මාණයක් ලෙස ගත යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. ඔබ මහේශ්ව ගිහිල්ලා නවත්තනවා උතුරු නැගෙනහිර පාසලක. යාපනයේ පාසලක. ඔහු ගුරුවරයෙක් විදියට. එතකොට ඔහු ඒ නතර වීමට අදාළ වෙන මූලික සාධක ටික ඔබ ගොඩනගලා තියෙනවද නවකතාව ඇතුලේ? ඔහුට ඒ තරම් කැපකිරීමක් කරගෙන යාපනයට ගිහිල්ලා යාපනයේ දරුවන් වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පෘථූල මනසක් ඒක. එතකොට එවැනි මනසක් ඇතිවීමේ පසුබිම ඔබ පොතේ සාකච්ඡා වෙනවා. ඔව් ඒක ඇත්තටම කියනවා නම් මහේෂ් කියන චරිතයේ අපි මහේෂ් කියන පරිච්ඡේදයේ තුල මහේෂ්ව අපි ඉස්සෙල්ලාම හඳුන්වා දෙන ඩයලොග් එක කියන්නේ දෙබස් වලින්. ඒකේදී 37 වෙනි පිටුවේ ඒකේ මහේෂ් පෙනී සිටිනවා සමල් වෙනුවෙන්. අනිත් පන්තියක් නැගිටිනවා සමල්ට විරුද්ධව. මහේෂ් නැගිටින මහේෂ් කියන පන්ති නායකයාට විරුද්ධවමයි මම කැමති මම අකමැති වුණේ නෑ ටීචර් සමල් ජෙගන්. සමල් කියන්නේ ජෙගන්නේ. ජෙගන් පන්ති නායකයන් මම අකමැති වුණේ නැහැ කියලා. ඒක එතනින් අවසන් වෙලා ඊට පස්සේ මහේෂ් මහේෂ්ට ඒ වගේ පෘථූල මනසක් ඇති වෙන්න බලපෑම් කරන සාධක ඔබ වටපිටාවේ ගොඩ නැගුවාද කියන කාරණේ. ඒකෙදී කාරණාවේදී හරි මෙයා අහන සමල් අහනවා හරි සුහද පිළිතුරක් මහේෂ්කි. උඹ ඇයි අද මං වෙනුවෙන් කතා කරේ? මහේෂ් කියන මන් දන්නේ අනිත් උන් ඔක්කොම උඹට විරුද්ධ වෙන මට එහෙම හිතුණා. එතන ඵලෙනිම තැන. ඊට පස්සේ මෙයාලා ඩොමිනියන් අවන්හලේදී හම්බෙලා කතා කරද්දී සමල් අහන ඒ විදිහටම බකයුත්තෝ කියන පරිච්ඡේදයේ සමල් මේ විදිහටම අහනවා. උඹට පිස්සු බා මොන මිනිහද මේ යුද්ධයසේ ටීචින් වලට යාපනය යන්නේ? හැමෝම බලන්නේ මේ ළඟම තියෙන ඉස්කෝලේ හොයාගන්න. එතකොට මහේෂ් මතක් කළ දෙනවා. මං එදා ඉඳන්ම එහෙමනේ බා. මං හැමදාම කරේ අනිත් උන් කරන දෙයට පිටු විරුද්ධ දේ. ඒ වගේ මිනිස්සුන් ඕන තරම් අපේ සමාජය තුළ ඉන්නවා. ඔව්. එතකොට ඒ හැටි කැපවීමක් කරන්න නිකන් ඔහුට වින්දනයක් වින්දිතෙක් සිදු නොවි ඒ තරම් කැපවීමක් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කිරීමේ පාදම ඔබ හැදුවා මදි කියලා මට පාඨකයෙක් විදියට හිතන හැඟීම. ඒක කොහොමද ඔබ ඊට වැඩිය ගැඹුරින් මහේෂ් චරිතය ඇත්තටම ඔහු ඉතාම හොඳ පියවරක් නිකන් ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම ගැන. ඔව් මෙහෙමයි. ඒ කියන්නේ පසුබිම සකස් කිරීමේ ඒ කියන්නේ ඔබ පාඨකයෙක් ලෙස ඔබගේ අදහස මම ඇත්තටම අගය කරලා කටු කරනවා ඒ අදහසට. ඒක අඩුවක් දැනෙනවා නම් ඒක මං ලේඛකයෙක් විදිහට මට වෙච්ච අඩුපාඩුවක් ලෙස මං මේ බාර ගන්නවා. නමුත් මම විශ්වාස කරන විදිහට මෙතනදී එහෙම අර නැවතත් මම මුලින් කිව්වා වගේ මේ චරිත අරගෙන මට ඒක එයාලා පැතලි චරිත නොවේ. එයාලා ත්‍රිමාණයි. එයාලා අරගෙන අපිට කැමති විදිහකට විග්‍රහ කරන්න පුළුවන්. මේකේ හොඳ උදාහරණයක් කියනවා මේක මගේ මිතුරෙක්ගෙන් ආපු විවේචනයක් මේක. මට ඔය කියද්දී ඔය මගේ මේක කියවලා ගොඩක් දෙනෙක් මම හරි ආසයි ඒකට. හරිම කැමති විවේචනය කරනවාට විචාරය කරනවා. ඒකෙදි මගේ පුංචිම කාලේ සමල්ගේ පළවෙනිම පරිච්ඡේදයේ ඒකේ තියෙනවා සමල් පේමයින්ට්ගේ රහස් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කාසිප්පු ව්‍යාපාරේ රහස් සගවාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයාට මතක් වෙනවා පේමන්ට් මෙයා වෙනින් ඉදිරිපත් වෙද්දී මෙයාලගේ ගිනි තියන්න එද්දී මෙයාලා වෙනින් ඉදිරිපත් වෙනවා අර මැරයෝ ටික එලවන්න ඉදිරිපත් වෙද්දී මෙයාට සිතුවිල්ලක් එනවා පේමන්ට් මාව කොහොම හරි බේරගනි. මොකද මං එයාගේ බූලිය හංගපු දන පොලිස් අංකල්ලට කිව්වෙවත් නෑ. එතකොට මගේ මිතුරාගෙන් මට විවේචනයක් ආවා. එයා කිව්ව විදිහට ඒ කියන්නේ අපි මිත්‍රෝනේ මචං මේකේ වරද්දලා නේද මේක මේ ඇයි මේ එයා කොහොමද දන්නේ එයා දැනගෙන හිටියේ නෑනේ කසිප්පු ව්‍යාපාරය සම්බන්ධයෙන් එයාට පොලිස් අංකල්ලා හම්බුනේ නෑනේ. නෑ අන්න ඒක තමයි මං හරිම සන්තෝෂුණා. ඒ ප්‍රශ්නෙට මොකද දන්න එයාගේ චරිතෙත් එක්ක ජීවත් වෙලා. පොලිසියෙන් පාඩිනේ විදිය ගැන අරවත් හැමදේක. එතකොට මෙතනදිත් මහේෂ් සම්බන්ධයෙන් මහේෂ් එක්කම ජීවත් වෙලා. මහේෂ් චරිතෙත් එක්කම මහේෂ් කොහොමද මහේෂ් ඇයි ඒ තරම් කැපකිරීමක් කරන යාපනයේ ගියේ. එතකොට ඔයා චරිතෙත් එක්ක ජීවත් වෙලා. එතකොට මට අවංකව දෙන්න ලේඛකයෙක් විදිහට මම මහේෂ්ව හරි අපූර්ව තැනක තියලා තියෙනවා. මහේෂ්ව ත්‍රිමාණ කරලා තියෙනවා කියන ඒ සතුට වට තියෙන දැන් ලේඛකයෙක් ඔබ අහුව ප්‍රශ්නෙත් එක්ක. අපි කතා කරමින් සිටින්නේ නිලංක ඇලෙක්සැන්ඩර් ලියපු ජෙගන් කියන නවකතාව ගැන. යුද්ධය කොයි වෙලාවකවත් මානුෂික වෙන්නේ නැහැ කියන කාරණේ අපි කතා කරා. මේ ලෝකේ විවිධ වර්ග කියලා අපි හඳුනාගත්තත් එකම මනුෂ්‍ය වර්ගයක් ඉන්නේ.
අපි හැමෝටම තියෙන එකමලේ විවිධ ප්‍රශ්න වලින් අපි පීඩිත වෙනවා. ලෝකේ පුරා විවිධ යුද්ධ ඇති වුණා. ඒ ඇතිවීම සම්බන්ධයෙන් විවිධ දේවල් ලියවුණා, කිව්වා, නාට්‍ය හැදුණා, චිත්‍රපට හැදුණා. හැබැයි අපිතරම් දීර්ඝ කාලයක් යුද්ධ නොකරපු රටවල් වල පවා අපූර්ව සාහිත්‍ය බිහි වෙද්දී අපි තවමත් නිහඬව අපිට බොහෝම අතේ ඇඟිලි ගානට අඩු ප්‍රමාණයක් තමයි යුද සාහිත්‍ය ගැන ලියවුණු නිර්මාණාත්මක කෘති දක්නට ලැබෙන්නේ. ඉතින් එවැනි අඩුවක් පුරවන කෘතියක් විදියටයි අපි චෙගන් නවකතාව කියවා ගන්න. පුංචි විරාමයකට යාමටයි සූදානම් වෙන්නේ. තරුණයෙක් එක්ක ද්වන්ද සටනක් කරලා මැරිච්ච මහලු එලා රජ්ජුරුවන්ට ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කරලා එලාර වෙනුවෙන් ස්මාරකයකුත් හදලා ඒ ළඟින් යන කාට වුණත් හේවිසිනලා ශබ්ද නොකර හිස්සසුම් ගලවලා ගෞරවපූර්වකව යා යුතුයි කියලා දුටුගැමුණු රජු තීරණයක් ගන්න සිද්ධ වෙන්නේ නැත්තිත් ඒ වෙනකොට අනුරාධපුරේ එලාරට පක්ෂපාතී සුවිශාල ජනපිරිසක් සිටි නිසා වෙන්න ඕනේ. නැත්නම් මොකටද ස්මාරක හදන්නේ? අනික ඉතිහාස පොත්පත්වල වීරයෝ විදියට නම්කම් ලියවිලා තියෙන්නම යුද්ධයට අනදුන්නු රජ්ජුරුවන්ගේ නාමය විතරමයි. හරියට නිකන් ඒ රජ්ජුරුව තනියම යුද බිමට ගිහින් ඔක්කොටම තනියෙන් ගහලා වගේ. අපේ රටේ විතරක්ම නෙමේ. ලෝක ඉතිහාසයේ පුරාම විරුවන් ලෙස සටහන්ව ඇත්තේ යුද්ධය පටන්ගත් එයට අනදුන් පාලකයන්ගේ නම් මිසක දැන හෝ නොදැන ඒ යුද බිමේ සටන් කර මියදුණු සොල්දාදුවන්ගේ නම් ගම් නෙවෙයි. ටිකක් වෙලා නිහඬ වෙලා ඉන්න හිතෙන විදිය පොඩි කොටසක්. ඉතා විශාල පිරිසක් තමන්ගේ ජීවිත අහිමි කරගත්තා. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. හරිම මිලේච්ඡ විදියට බොහෝ පිරිසක් මිය ගියා. අදටත් ඇලෙක්ස් මට හම්බෙලා තියෙනවා තවමත් රැට නිදා ගන්න බැරි මිනිස්සු. ඉතින් දැන් මේ යුද්ධ ඉවර වෙලා අවුරුදු 12ක් ගත වෙලා ඔවුන් තවමත් නිදා ගන්නේ නැතුව ඉන්න. ඇහැ පියවන්න නැතුව ඉන්න. අදටත් අපිට ඉන්නවා ගොඩක් සොල්දාදුවෝ කකුල් අහිමි, අත් අහිමි, ජීවිතේ තමන්ගේ ඕනෑම දේවල් අහිමි වෙච්ච අය. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නැහැ. මොකද්ද වීරත්වය කියන්නේ? වීරත්වය කියන එකට හරි නිර්වචනයක් ඉදිරිපත් කරන්න බැහැ සුමුදු. ඒකෙදි අපි ගොඩ දෙනෙක් හිතනවා වීරත්වය කියලා කියන්නේ බාහුබලය. බාහුබලෙන් තව කෙනෙකුට පහර දීලා ජයග්‍රහණ ලබා ගැනීම. ඒක වීරත්වය නෙමෙයි, ඒක ගෝත්‍රිකත්වය. ඒ කියන්නේ තමුන්ගේ බාහුබලයෙන් සහ සවිශක්තියෙන් අනිත් එක්කිනාව ජය ගන්නවා කියන්නේ වීරත්වය නෙමෙයි. ඒක ගෝත්‍රිකත්වය. නමුත් වීරත්වය කියන එක මේ මොහොත වෙන විට උත්වර්ෂය නංවල තියෙන විදිහම ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි. ඔබ දැන් ඒක කිව්ව කාරණාව හරියටම හරි. මේ මොහොත මේ අම්මන් අරගේ යුදමේ තත්වයේ තුළ යුදමේ ජයග්‍රහණයන් උදෙසා කී දෙනෙක් නම් ජීවිත පරිත්‍යාග කරන්නේ නැද්ද? කී දෙනෙක් නම් තමුන්ගේ තියෙන දීපල සහ ඇස්මාසිස් මං කියන්නේ සෑම දෙනෙක්ම මං උතුරු නැග උදුරේ දකුණේ සියල්ලම මේ පූජා කරන්නේ නැද්ද? නමුත් අද වෙනකොට වීරත්වයට නංවා තිබෙන්නේ කවුද? අර කට්ටිය කෝ? හැමතිස්සෙම ඉතිහාසයේ ලියවෙන්නේ ජයග්‍රාහී පාර්ශවයට වඩා යුද්ධයට අනදුන්නන් කියනටත් වඩා අපි කියන්නේ රජ්ජුරුව තමයි. අපි තාමත් කියන්නේ එලාර දුටුගැමුණු යුද්ධේ දෙන්න විතරයි දැන් සටන් කරලා තියෙන්නේ. දෙන්න සටන් කරා. දිවන්ත යුද්ධයක් ගියා හරි. මං කියන්නේ නමුත් ඒක ඒ අයිතෝර අනිත් සොල්දාදුව ටික ඒ ගිය ජීවිත පරිත්‍යාගයෙන් කරපු කට්ටිය කෝ ඒ ගැන සටන්. මං කියන්නේ ලංකාවේ පමණක් නෙවෙයි. ඉතිහාසෙ පුතේම ට්‍රෝයි යුද්ධය ගන්නකොට අපි ඓතිහාසික යුද්ධයක් නේ ඒක. ට්‍රෝයි යුද්ධය ඉතින් අතරින් ඒකේ තියෙන ආකිලිස් ගැන තියෙනවා, හෙක්ටර් ගැන තියෙනවා. නමුත් ඒකේ අනිත් සොල්දාදු ආකිලිස්ගේ අනට කීකරු වෙලා ගිහිල්ලා තනියම මේ ගහමුයි කියලා කිව්වන් පස්සේ ගිහිල්ලා යුද කරපු ඒ සොල්දාදු කවුද සටහන් කරන්නේ නැහැ. ඇගමෙම්මන් ගැන තාම ඇගමෙම්මන්ගේ මොනවාද මේ මමිය බව හොයාගත්තා. ඒත් හොයාගත්තද මේ අඩුතර ආකිලිස් නම් ඒ කාලේ මෙරිලා ඒ භූමදාන කටයුතු කරගෙන සටහනක් තියෙනවා. නමුත් වෙන කෙනෙකුගේ දේහයක් ඔවුන්ගේ නම කෝනේ හිස්ටරි ඉතිහාසයේ මතක තබා ගන්නේ රජවරුන් පමණයි. රජවරුන්ගේ නිම්නේ තියෙන ඊජිප්තුවේ. අනිත් අයගේ ඒව නැහැ. ඒ නිසා ඒක ඒ වීරත්වයට නංවලා වීරත්වයට නංවීම පිළිබඳව ලොකු ගැටුවක් තියෙනවා. ඒ හින්දා වීරත්වය කියන කාරණාවේදී මෙතනදී සමල් කියන කාරණාවේදී සමල්ට අනුකූලව නම් වීරයා කියලා කියන්නේ සියලුම දේට නොබිය ඉස්සරහට ගිහිල්ලා මරණය තෙක් සටන් මෙදිච්ච මිනිසුන් මිසක් මාරයා නොදක පිටිපස්සෙන් ඉඳලා ඒක මෙහෙයපු මිනිසා නෙවෙයි.
ඒ කාරණාව. ඉතින් මම එතනදී මම පොඩ්ඩක් තමන් එක්ක කරන ආත්ම භාෂණයේදී ඒක කියනවා. ආත්ම භාෂණය එක කියනවා. ඉතින් මම එක පැත්තකින් මේ මොහොතේ ඒ ආත්ම භාෂණයට එකගත් වෙනවා. එක පැත්තකින් නෙමෙයි පැහැදිලි සම එකග වෙන්න සිද්ධ වෙනවා. මොකද අර මම දැන් මෙච්චර වෙලාවට පැහැදිලි කළා වගේ අපි මේ මොහොත වෙනකොට ඊරත්තේට නංවල තියෙන්නේ හරිම වීර යෝධ කියන කාරණාව. ඒ හින්දා වීරත්වයට හරි නිර්වචනයක් මම හිතන්නේ තියෙනවා කියලා මේ මොහොතේ. ගොඩක් වෙලාවට මේ දේවල් වලට අයිතිවාසිකම් කියන පුද්ගලයන් සමහර වෙලාවට මොන විදියකින්වත් යුද්ධයට සහභාගී නොවෙන්න පුළුවන්. අපේ මේ 30 වසරක යුද්ධය බොහෝ දෙනාට නොදැනෙන්න තමන්ගේ ජීවිතවලට කාවැදිලා ඒවා නිර්මාණ විදියට එළියට නොෙන්න හේතුවකුත් එය වෙන්නට ඇති. ඔව් ඒක අතකින්. උදාහරණයක් විදියට අපි රුසියාව ගත්තොත් සියල්ලෝම කට්ටියක් වගා කරලා යුද බිමටයි යවන්නේ. ඒකයි. දැන් අපි අර මේකෙදී එක තැනක නිලධාරියා කියනවා මේක හිඟන්නගේ තුවාලේ බවට පත් වුණා මේක තනිකර දේශපාලනික මාතෘකාවක් බවට පත් වුණා කියන කාරණාව. ඒකට සමහරවිට ඊට පස්සේ ඒකට ආදු භාෂණයකට ඔහුගේ සිතුවිල්ලේ කියන නෑ සියලුම යුද්ධ දේශපාලනිකයි තමයි දේශපාලනිකෙන් තොරව යුද්ධයක් අපි මට ඉතිහාසය හොයාගන්න බැහැ. ඒක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සියලුම යුද්ධ අපි ඉතිහාසයේ දිස අරගෙන බැලුවොත් සියලුම යුද්ධ සිද්ධ වෙලා තියෙන දේශපාලනික කාරණාවල් වැඩි බහුතරයක්. සියල්ලම නොවුණා. බහුතරයක්. ඒක දේශපාලනයක් තියෙනවා ඒක ඇතුලේ. ඉතින් එතකොට ඒ දේශපාලනයක් තියෙනවා කියලා කියන්නේ එතන බලය කියන කාරණාව තමයි මූලික වෙලා තියෙන්නේ. එතකොට අනිත් කාරණාවල් පසුබැසලා තියෙනවා. බලය කියන කාරණාව මූලික වුණාම එතනට ඒකේ බලාපොරොත්තුව වෙන ඒ බලයේ බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයේ තමයි අන්තිමේදී ප්‍රයාසර නංවන්නේ වීරත්වයේ විදිහට. එතකොට ඒ උදෙසා සටන් කරපු ඒ උදෙසා ඇස් ඉස්මස් ලේ දන් දීලා හැමදේම කැප කරපු ඒ අය අද කෝ නැහැ. ඒ අය ගැන මම හිතන්නේ නිකන් පුංචි සටහනක් පමණයි උන්ට තියෙන්නේ. සමුණු පළකයක් පමණයි තියෙන්නේ. හරියට බැලුවොත් නමක් පමණයි තියෙන්නේ. ඒක මම හිතන්නේ අපි පළකයක එක් නමක් පමණයි. පමණක් වෙලා තියෙන. ඒක ගැන අපි සංඛ්‍යාත නම් වලින් එකක්. පැහැදිලිව හොයන්නත් බෑ සමහර. මම දැකලා තියෙනවා. අම්මලා ගිහිල්ලා හරි හොයන විදිය දැකලා තියෙනවා. ඒක තාම ඛේදනීය මම කියන්නේ ඒක මම කියන්නේ ඒක නිසා තමයි අපි ගැන යලි යලි සිතන්න ඕනේ මොකද්ද මේ වීරත්වය කියන කාරණාව. ඔබ මේ කතාව ඇතුලේ මතු කරනවා දැන් අපි ගොඩක් වෙලාවට යුද්ධයේ වෙච්ච සිදුවීම් ගැන කතා කරනවා. නමුත් ඔබ මේ යුද්ධය ඒ කාරණා සමා වෙන්න ඒ කාරණාව උතුරටත් පොදුයි. උතුරේ ඒ ආයුධ සන්නද්ධව අරගලය කරන ලද ඒ දෙමළ තරුණයන්ගේ ඒ දෙමව්පියන්ටත් ඒ දෙමළ තරුණයන්ට ඒ උන්ගේ අත්පා නැති වුණු සියල්ලන්ම පොදුයි. ඔව්. දැන් අපි යුද්ධයේ විවිධ දේවල් කතා කරනවානේ. ඔබ ගන්නවා වෙනස් මානුෂීය පැත්තක්. ඔවුන්ගේ ජීවිතවලට යුද්ධයටත් එහා ගියපු බලපෑමක් ඇති වෙච්ච විදිය. ඒ කියන්නේ අපි ගහමරා ගන්න එකට අමතරව මානුෂික ඝට්ටනය කියන එක ඔබ මතු කරනවා. ගොඩක් වෙලාවට මේ සමිල්ගේ ආත්ම භාෂණය. මම හිතනවා මේ නවකතාවේ තියෙන හොඳ තැන එතන කියලා. ඔව්. ඒ කියන්නේ අවසාන කොටස. ඒ කියන්නේ මෙහෙමයි සුදු මම වැහැදිලිසව මුලින්ම පටන් ගැනීමම කිව්වා වගේ මේක පිටුමින්ම කිව්වා වගේ මනුෂ්‍ය ජාතියට පූජා කරනවා කියන කිව්වා වගේ මෙතනදී අපි සියල්ලෝම මිනිස්සු කියන තැන ඉඳන් අපිට ඇයි අපි මිනිසුන් නම් අපි ඇයි සතුන් අපි මිනිසා කියන්නේ සතෙක් ඒ කියන්නේ හෝමෝසේපියන් සත්වෙක් තමයි. හැබැයි අනිකුත් සත්වයන්ට වඩා අපි වෙනස් වෙන්නේ ඇයි? කොතනින්ද අපි වෙනස් වෙන්නේ? අපිට අනිත් කෙනා කෙරෙහි අපිට සංවේදී ඉන්නේ කියාවත් සත්තුන්ට සමහර සතුන් සංවේදීයක් තියෙනවා. නමුත් එතනින් එහා ඔබට ගිහලා සිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා මිනිසට. ඒ තුල තමයි මනුෂ්‍යත්වයේ කියන දේ කොට නැගින්නේ. ඒ සිතුවිල්ලත් සමග තමයි ඇතිවෙනා වූ ගුණාංගයක් තමයි මනුෂ්‍යත්වය. ඉතින් ඒ නිසා මෙතනදී පැහැදිලිව මට කියන්න ඕන කරන්නේ සහ සමල්ගේ ආත්ම වාසනය තුළ තියෙන්නේ සමල් කතා කරන්නේ නෑ. ඇයි අපිට එහෙම සිතුවිල්ලක් තියෙනවා අපි ඒ වගේ දියුණු සිතුවිල්ලක් තියෙන අපි මනුෂ්‍යත්වයක් තියෙන මිනිස්සු ඉන්නවනේ. ඇයි අපි ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නැත්තේ? ඒක ප්‍රයෝජනෙට අරගෙන මනුෂ්‍යත්වයේ කියන කාරණා ප්‍රයෝජනෙට අරගෙන අපි අපේ ප්‍රශ්න අපිට විසඳගන්න බැරි ඇයි? ඒක විසඳගන්න බැරි නිසා නේද? ඒක විසඳ ගන්න නිසා නොවේද මේක මේ ආයුධ සන්නද්ධ අරගල සහ විවිධ ගැටුම් වලට අපි යොමු වෙන්නේ කියන කාරණාව. ඒ නිසා ඔබ කිව්ව කාරණාව හරි. පැහැදිලි ලෙසම අපේ මේ සියලුම ප්‍රශ්න වලට උත්තරය ගැටුම නොවේ. අපි කියන්නේ negotiations කියලා කියන අපි සාකච්ඡා කරනවා. අපි කතා බහ කරනවා. ඔබට තියෙන ප්‍රශ්න මගෙන් අහනවා. පාඩකෙක් ලෙස ඔබට දැනෙන දේ මගෙන් අහනවා. ඊට පස්සේ මම ඒකට උත්තරයක් දෙනවා. මෙතන අපි ගහගත්ත එහෙම නෙමෙයි. නෑ ඒකයි මම කියන්නේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව. අපි සෑම විටම අපි කරන්න ඕනේ අන්න ඒ දේ කියන ස්ථාවරේ මම ඉන්නවා. පැහැදිලිද?
අපි මනුෂ්‍යත්වයේ මන ඒක තමයි මනුෂ්‍යත්වයේ තුලදී මේක මනුස්සය විදියට අපි වැඩ කරනවා. නැත්නම් අපිට අර අපි සතෙක් ලෙස සලකලා අපි සේපි මානවය ගැන සතෙක් අනිත් අපි සත්තු තමයි කියලා හපාගෙන අනිත් සතුන් වගේ විසඳ ගන්න පුළුවන්. ඒ සත්තු විසඳ ගන්න එහෙමනේ ප්‍රශ්නේ. අපි හිතන්නේ කුරුල්ලෝ ලස්සට සින්දු කියලා නෑ සින්දු කියලා නෙමෙයි බරා ගන්නවා ඇතිනේ. කොටාගෙන එකක් ඉන්න බැරුව. ඒ වගේ අපිට ඕන පුළුවන් ඉතින් මේ තත්ත්වෙට නෑ. මේ තත්ත්වෙට නොයන්නේ අපේ අර තියෙන මානුෂීය ගතිය. මනුස්ස ගතිය මනුෂ්‍යත්වය දියුණු මනස. එතකොට මේ දැන් සමල් දැන් විජී කියන චරිතය මට හිතෙනවා මේ පොතේ බොහොම තීරණාත්මක චරිතයක් කියලා. සමල්ව හොයාගෙන විජී එනවා. එතකොට මහේෂ් නැහැ. එතකොට විජී යන්නේ අරමුණකට. පැහැදිලි. හැබැයි මහේෂ්ගේ යාළුවා වුණු සමල් විජී ගැන හිතන්නේ කාමේ. මෙතන යම්කිසි සංකීර්ණ මනෝභාවයක් ඔබ විස්තර කරනවා කියලා මට හිතෙනවා. ඔව්. මොකද සමෙල්ට ඔහු ජාතියෙන් දෙමළ වෙලා දකුණේ ජීවත් වෙලා ඔහු දරුණු පීඩනයකට මහේෂ්ලා තරම් විජීලා තරම් පත් නොවී ඇති. නැත්තම් විජී දිහා එවැනි අවස්ථාවක කාමයෙන් හිතන්නට බැරි වෙයි කියලා හිතෙනවා. මම මෙහෙම කිව්වොත් සමල් කියන්නේ කඩවසම් තරුණේ. සමල් කියන්නේ තරුණේ සරල භාෂාවෙන් කොල්ලෙක්. අපි නිකන් සරලව ගත්තොත්. එතකොට ඒ තරුණ සිතෝක ඉල්ලකට තරුණිය එකේ විජී පළවෙනියටම ගෙදරට ආපුවම සමල්ව හම්බෙන්න දෙවෙනි පරිච්ඡේද තුන්වෙනි පරිච්ඡේදයෙන් ගෙදරට ආපු ගාම විජී කියන පරිච්ඡේදේ අහනවා ඔයා විතරද ඉන්නේ මේ ගෙදරයි ඔව් මං විතර ඒක තමයි නේද ප්‍රශ්නේ තරුණ තනියෙන් ඉන්න පිරිමි ළමයෙක්ගේ ගෙදරට මං මෙහෙම ආපු එක පිළිබඳ විජීටක් තියෙනවා ඒ විචිකිච්ඡාව ඒ අවස්ථාවේ එතකොට මේ අපි කියන්නේ අර ගින්දරයි පුළුණුයි කියලා කාරණාවක් කියන්නේ අපි හැබැයි විජී එන්නේ අරමුණකට විජී එන්නේ අරමුණකට ඒකයි මං කිව්වේ නමුත් සමල්ට සමල්ට එහෙම අරමුණක් නැහැ නේ මේ මොහොතේ සමල් හරි මං මේ සමල්ගේ චරිතය තුළ මෙතනදී අපි බලන්න පැහැදිලි ලෙස සමල් කියලා කියන්නේ මේ මොහොතේ තනියෙන් හුදකලාව ඉන්නවා 8 වෙනි මහලේ කියන්නේ නිවාස සංකීර්ණ 8 වෙනි මහලේ මූදු පෙම්වතියගේ සුළඟ වින්දිමින් ආග්‍රහණය කරමින් නිල් ලේබල් හෝ කළු ලේබල් බෝතලයකට පොඩි මත්පැන් වීදුවක් දාගෙන සින්දුවක් අහගෙන ඊටාමත් අපි සරල භාෂාවෙන් ෆන් එකේ ඉන්නවා කියලා කියන්නේ ඊටාමත් සරලව ජීවත් වෙන චරිතයක් මේ මොහොත වෙනකොට ඔහුට එහෙම විජීතරන් ටාගට් එකක් අරමුණක් මේ මොහොතේ උතුල නැහැ. ඒ සමල් ළඟට තමයි. හැබැයි අර පීඩනේ තිබුණා නැත්තේ නෑ. පාරේ යනකොට ID කාඩ් එක දෙමළ නම අකුරු තියෙන හින්දා කොහෙද කින්ද මන්ද කියන නවත්තගෙන ප්‍රශ්න කිරීම ඒවා තිබුණා. ඒ පීඩනේ තිබුණා. මුල් කාලේ අර 83 සහ ඒ කියන්නේ කළු ජූලි සහ ඒ පීඩනේ ඒවා තියෙනවා ඔහුගේ. නමුත් මේ මොහොත තුල විජීව මුණ ගැසෙන මොහොත තුල ඒ පීඩනයෙන්ම ඒ කියන්නේ මේ පීඩනයම ඇති ඇතම් සමහර විට ඒ වගේ හැඟීමක් ඇති කරගන්න. සමෙල්ට වඩා බොහොම දරුණු මානසිකත්වයක් විජීලට තිබුණා කියලා. මෙහෙමයි විජී පීඩාව කියන එක දෙයාකාර වෙන්න පුළුවන්. පීඩාව දෙයාකාරයි. පැහැදිලි. නමුත් ඒකෙදී විජීගේ කතාවකින්ම මම ඔබට ඒක පැහැදිලි කරන්නම්කෝ. මේකෙදී විජී අහනවා ඔයා මොනවාද දන්නේ විද්‍යාව ගැන? වා යුද්ධේ බෝම්බයක් පුපුරන හඬ ඇහිලා තියෙනවද ඔයාලට? ඒකේ මරණ ලතෝනිය වලට දැනලා තියෙනවා. එහෙම අහනවා මේකෙදී විජීත් එක්ක තියෙන මේ ප්‍රයෝග කියන එක. ඒකෙදී සමල් කියනවා නෑ මටත් ඒක වා එහෙම කියන්න එපා මගේ තාත්තත් නැති වුණා මේ මහ බැංකු බෝම්බේ. එහෙම කියන්න එපා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා විජී කියනවා ඔයාලට ඒව මතක් ඒ වගේ හැඟීමක් හරි දින් කොළඹ තැන් තැන් වල විකුණන බෝම්බ නිසා පමණයි. හැබැයි අපි එයා ඊටස කියන නෑ. හැබැයි අපි සෝරි සමා වෙන්න. එතකොට සමල් කියනවා අපි එහෙනම් ඒව මතක තියාගෙන ඉන්න ඕනද කියලා අහනවා. අපිට මිනිස්සුන්ට විනෝද වෙන්න තැනක් හොයාගන්න හොඳ නැද්ද කියලා අහනවා. තර්ක කරනවා. එතකොට විජේ කියනවා ඔයාලට විනෝද වෙන්නවත් අන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා දැන්. විනෝද වෙන්නවත් අර ප්‍රශ්න මැද්දේ සමහරට අර තිබුණ ප්‍රශ්න මැද්දේ නවත්තකට ප්‍රශ්න කිරීම සහ අර දෙමළ කියන නම නිසා ප්‍රශ්න කිරීම නිසා ඒ පීඩනය සහ අපහාස කිරීම මැද්දේ වුණත් ඒ ප්‍රශ්න මැද්දේ වුණත් ඔයාලට විනෝද වෙන්න යම්කිසි පුංචි හරි හේතුවක් තිබුණා. හැබැයි අපි උදේට නැගිටින්නේ බොම්බ සද්දෙත් එක්ක. දවස ගත කරන්නේ බොම්බ සද්දෙත් එක්ක. රැ නිදාගන්නේ බොම්බ සද්දෙත් එක්ක. අපි සමහර බබාලා හම්බෙන්නේ නම්මලාගේ බබාලා බඩ ඇතුළේ නැති වෙන බෝම්බ සද්දෙටින්ද. ඔවුන්ට ඒව තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ කාරණාව තුළ. ඉතින් ඒකින්ද ඒ වගේ අවස්ථාවක් විජීලට තිබුණේ නැහැ. ඒ විජීට මේකේ. මේ විජීට අපේ මේ අරුමුණකට එන විජීට ඒම
ඔබ කියන ආකාරයේ එහෙම හැඟීමක්වත් ඇති කරගන්න තරම් එයාලට විශ්වාසවත් තිබුණේ නැහැ. අපි අද පොත හිතේ වැඩසටහනින් සාකච්ඡා කරේ නිලංක ඇලෙක්සැන්ඩර් ලියු ජෙගන් ගැන. ඇලෙක්ස්ට බොහොම ආදරෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් කිසිම විදියකින් අපි යුද්ධය හෝ යුද්ධයක් ඇතිවීමට බලපාන හේතු සාධක සාධාරණීකරණය කරන්නේ. නිර්මාණකරුවා පෙළගැහෙන්නට ඕනේ එවැනි යුද්ධයක් ඇති නොවෙන්නට හේතු කාරණා මිනිසුන් ඉදිරියේ ඥානනය කිරීමේ අරමුණින්. ලේඛකයාට විතරයි මේ දේ කරන්නට පුළුවන්. සහෘදය සංවාද හදන්නට පුළුවන්. ගැඹුරු මානුෂීය කතාබහ හදන්නට පුළුවන්. නිවිච්ච සමාජයක් ඇති කරන්නට පුළුවන්. ඒ කාර්යයටයි ලේඛකයන් පෙළගැසිය යුත්තේ. අපි පෙළගැසෙන්නේ ඔබේ මනස එවන් වූ තැනකට රැගෙන යාමට. අද පොත හිතයි වැඩසටහනින් අපි සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ලබන සතියේ තවත් අලුත් වැඩසටහනකින් අපි හමු වෙමු.